පෙරවරු 8:04 මේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොලංකන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී අතිපූජ්‍ය දිද්දෙනියේ විමල සංක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව අහුන්ගල්ලේ වතුරේගම සැපත නිවසේ ඩල්සි අයි විජයලක්ෂ්මී මෙන්ඩිස් මහත්මිය, වලගෙදර කොස්කහදනිය ජයසෙවන පදිංචි කේ.ඒ. ප්‍රේමලතා රණසේලී පෙරේරා මහත්මිය, වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන පාර සුවින්ද නිවසේ විශාකා කුමුදුනී අලුත්ගේ මහත්මිය, රුවන්වැල්ල ඉහළ මුරාවත්ත මංචනාවත්ත පාර පදිංචි කේ.වී. ලිලිනෝනා මහත්මිය, දූනගහ කොළඹ පාර අංක 50 ඩී නිවසේ ඩී සෝමා සුගතදාස මහතා ඇතුළු පවුලේ සැම, බදුල්ල එළදළුව පාර අංක 24න් 2 නිවසේ ගුණවතී අමරකෝන් මහත්මිය, බොරලන්ද වැලිමඩ පාර පදිංචි පී.ජී. කමනී ගලප්පත්ති මහත්මිය, නුගේගොඩ පාගොඩ දේවාලපටු මග අංක 41 නිවසේ පදිංචිව සිට පරලොව සැපත් වූ එම්.ඒ.ජේ. පෙරේරා මහතාගේ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා. නූතන ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 රාජාහමස්මි සේල ධම්ම රාජා අනුත්තරෝ ධම්මේන චක්කං වත්තේමි ලෝකේ අප්පටිවත්තියං තී සාදු 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 ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විසුරුවා හරින උදෑසන ධර්ම දේශනාවට ඔබ ඊටම ශ්‍රද්ධා සිතින් යුක්තව ශ්‍රවණය කරමින් සිටින මොහොතේ අද මා ධර්ම දේශනාව සඳහා දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වෙසක් මාසයේ පහු කරමින් යන මේ මොහොතේ වෙසක් කාල පරිච්ඡේදයේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත්වුණු අවස්ථාවෙන් පසුව ඒ සස්සති ගත කිරීමේදී සිදු වුණා වූ විශේෂ සිදුවීමක් ආරම්භයා මේ ධර්ම දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ වෙසක් පුර 15ක් පොහොය දවසේ ඉඳන් ගත්තාම දින 49ක් ගත වෙන්නේ සස්සතියයි. ඒ සස්සතිය ගත කළ අවසන් වෙනකොට එළමෙන්නේ ඇසලපුර 15ක් පොහොය දිනේ. ඒ ඇසලපුර 15ක් පොහොය දිනේට තමා ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායට වැඩම කළා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සී සද්ධර්මය පළමුව දේශනා කිරීම හෙවත් මංගල ධර්ම දේශනාව එදා බරණැස ඉසිපතනේදී ඇසලපුර 15ක් පොහොය දවසේ සිද්ධ කරන්නේ. ඉතින් මේ අතර වාරේ එන්නා වූ පොසොන්පුර 15ක් පොහොය දවසේ වැදගත් වෙන්නේ අපි ශ්‍රී ලාංකික බෞද්ධයන්ට විශේෂ වැදගත්කමක් තියෙන පොහොයක්. මෙතනදී ඒ සම්බන්ධ විස්තරේ සඳහන් වෙන්නේ නැහැ. මොකද දැන් බුදුරජාන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා සස්සතිය ගත කරනකොට ඒක ඉවර වෙනකොට ඒ කියන්නේ දින 49 ඉවර වෙනකොට ඇසලපුර 15ක් පොහොය දවස් තමයි එළඹෙන්නේ. ඒ කාරණා මුල් කරගෙන තමයි අද මම මේ ධර්ම දේශනාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරලා ඊට පෙර සොළසා සංකේය කල්පලක්ෂයක් වා ප්‍රනිදාන මනෝ ප්‍රනිදාන වශයෙන් පාරමී දම් පුරලා ලෞතර බුද්ධත්වයේ ලබන්න 20 සංකේය කල්පලක්ෂයක් සම්පූර්ණයෙන්ම පාරමී දම් පුරාගෙන ඇවිල්ලා තමයි අපේ තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුනේ. බෝධි සම්භාර පුරණ කාලවකවානුවදී බෝසතාන් වහන්සේලා අවස්ථා තුනක් විදිහට පැහැදිලි කරනවා, ආකාර තුනක් පැහැදිලි කරනවා. ප්‍රඥාධික බෝසතාන් වහන්සේලා, සද්ධාධික බෝසතාන් වහන්සේලා හා වීර්‍යාධික බෝසතාන් වහන්සේලා කියලා. පින්නතනේ මේක යම් අවස්ථාවන් වලදී අපිට ඇහෙනවා වර්ග කිරීම ප්‍රඥාධික බුදුරජාන් වහන්සේලා, සද්ධාධික බුදුරජාන් වහන්සේලා, වීර්‍යාධික බුදුරජාන් වහන්සේලා විදිහට. ඒ වෙන් කිරීම නිවැරදි නැහැ. බුද්ධත්වයේ ලැබුවාට පස්සේ සියලු බුදුරජාණන් වහන්සේලා එක හා සමානයි. ප්‍රඥාව ගත්තත් ඒ සමානයි. මේ බෝධිසත්ව යුගයේදී තමයි මේක මේ කොටස් තුනට වෙන් කරන්නේ. ප්‍රඥාධික බෝසතාන් වහන්සේ නමක් දසපාරමී දම් පුරන්න ගත වෙන කාලේ සාරා සංකේය කල්ප ලක්ෂයයි. සද්ධාධික බෝසතාන් වහන්සේ නමක් දසපාරමී ධර්මයන් පූර්ණයට පත් කරන්න ගත වෙන කාලයේ ඊට වැඩි දෙගුණයයි අටා සංකේය කල්ප ලක්ෂයයි. වීරාධික බෝසතාන් වහන්සේ නමක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න ඊටත් වැඩිය දෙගුණයක්, ඒ කියන්නේ 16 සංකේය කල්පලක්ෂයක් පාරමීදම් පුරනවා. එහෙම පාරමීදම් පුරාගෙන ඇවිල්ලා ලෞතර බුද්ධත්වයට පත් වුණාට පස්සේ
සියලුම බුදුරජාණන් වහන්සේලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ ලෝක සත්‍යයට එක දේශනා කිරීමේ කාර්යය උතුම් සත්භාවය සිද්ධ කරනවා. දැන් මෙතෙන්දී අපි පැහැදිලි කරන්න ඕනේ මේ අපේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අපේ පින්නත් කවුරුත් දන්නවා සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන තමයි දසපාරමී ධර්මයන් පූර්ණයට පත් කළ තමයි ඒ බුද්ධත්වයට පත් වුණේ. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියපු කාරණාවත් එක්කලා අපේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ ප්‍රඥාදිග බෝසතාණන් වහන්සේ නමක් හැටියට තමයි පාරමීදම් පුරාගෙන ආවේ. ඒ නිසා තමයි කෙටි කාලයක්. ඒ කියන්නේ මේ කියන කොටස් තුනේ කෙටිම කාලයේ තියෙන ප්‍රඥාදිග බෝසතාණන් වහන්සේ නමකගේ කාල පරිච්ඡේදයේ සාරා සංකේය කල්පලක්ෂය. ඒක පටන් ගන්නේ කොතනින්ද? එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට නීත විවරණ ගත්ත මොහොතේ. ඒ නීත විවරණ ගන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ නමක්ගෙන් බෝසතාණන් වහන්සේ නමක් නීත විවරණ ගන්නකොට කරුණු කිහිපයක් සර්ව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලිංග සම්පත්තිය, ඒ වගේම පුරුෂයෙක් බව, ඒ වගේම තමයි මනුසාත්භාවයක උත්පත්ති ලැබලා තිබෙන්න ඕනේ. ප්‍රෞජා ජීවිතයක් ගත කරලා තියෙන්න ඕනේ. ඒ වගේම අට සමාපatti උපදවාගෙන තියෙන්න ඕනේ. සතරපද ගාථාවක් ශ්‍රවණය කළ සෙනින් අරහත්ත්වයට සාක්ෂාත් කර ගැනීමේ පරිපූර්ණත්වය සම්පූර්ණ කරගෙන තිබෙන්න ඕනේ. මෙන්න මේ කරුණු කාරණා ਸਰව සම්පූර්ණ වෙච්ච කෙනෙක්ට තමයි බුදුරජාන් වහන්සේ නමක් නියත විවරණ ලබා දෙන්නේ. එහෙනම් ඊට කලින් 16 සංකේය කල්පලක්ෂයක් වාප්‍රනිදාන මනෝප්‍රනිදාන වශයෙන් පෙරුම්දම් පුරාගෙන ආවා. ඒ කියන්නේ වචනයෙන් කිය සිතින් සිත මා බුද්ධත්වයට පත් වෙනවා කියලා 16 සංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ඇවිල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැට නියත විවරණ අරගෙන සාරා සංකේය කල්පලක්ෂයක් දසපාරමිතා පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සමතීස් පෙරුම්දම් පුරමින් එදා ලෝතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නට යෙදුණා. එදා ඒ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධි මූලයේදී චතුරංග සමන්නාගත වීරිය උපදවාගෙන උන්වහන්සේ එදා හිමිදිරි උදෑසන වෙසක් පුර 15ක් පොහොය ලබන මොහොතේ අලුයම් කාලේ ඒ ආස්වක්ඛ්‍යා ඥානය අවබෝධ කර ගැනීමත් එක්කලම සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් ඒ ලෞතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කර ගන්නවා. ඒ සාක්ෂාත් කරගෙන උන්වහන්සේ උදාන ප්‍රීති වාක්‍ය මනෝමය වශයෙන් වින්දනය කරලා ප්‍රකාශ කරලා ඒක මේ පින්නතුන් අහලා තියෙනවා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං කියන මේ සංසාරේ සංසාර ගමනේදී මේ තෘෂ්ණාව නැමැති ගේ හදන වඩුවාම සොයාගත්ත. නැවතත් ඔබට ගයක් තනන්න පුළුවන් තත්ත්වයක් උදා කර දෙන්නේ නැහැ. මේ තෘෂ්ණා සම්පූර්ණවම නැති කළා කියන කාරණාව තමයි එතන පැහැදිලි කරන්නේ. ඒ ප්‍රීතිය භුක්ති විඳින්න පළඟ නොහිලා උන්වහන්සේ ඒ සතිය පුරාවටම සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමවස්සුව විඳිමින් උන්වහන්සේ ඒ බුද්ධත්වයේ නිවන සුවේ විඳිමින් දින 7ක් ගත කරනවා. පටිච්ච සමුප්පාදයට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමින්. ඒ අපේ බුදුරජාන් වහන්සේ ඒ විදිහට තමයි පළවෙනි සතිය ගත කරන්නේ. අපේ පින්නතුන් දන්නවා බුද්ධ වන්දනාවන්හිදී බෝධි වන්දනාවන්හිදී සජ්ජායනා කරන ගාථාවක් තියෙනවා. පඨමම් බෝධි පල්ලංකං ဒ ුතියං ච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්තං රතනාකරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සප්තමං රාජායතනං වන්දේ තම් මුනි සේවිතං කියලා. ඒකේ පළවෙනි සතිය සඳහන් කරන්නේ පඨමම් බෝධි පල්ලංකං කියලා. පළවෙනි සතියේ බෝධි මූලයේම වැඩ ඉන්නවා. ඒ බෝධි මූලයේ වැඩ ඉන්නේ මේ තරම් දීර්ඝ කාලයක් 20 අසංකේය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ඇවිල්ලා ලෞතර බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තට පස්සේ ඒ බුද්ධත්වයේ ලැබීමෙන් ලබාගත්තා වූ නිවන් සුවය වින්දනය කළා. දින 7ක්ම ඒ පළඟ නොහිලාම සූවිසි කෝටි ලක්ෂ වාරයක් සමවස්සුව විඳිමින් උන්වහන්සේ ඒ නිවන් සුව විඳිමින් ඒ සතිය ගත කළා. ඒ අතර තමයි පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් උන්වහන්සේ මෙනෙහි කරන්නේ. ඒ පළවෙනි සතියේ ඒ ආකාරයට ගත කළා. තථාගත ලෞතර බුදුරජාන් වහන්සේ දෙවෙනි සතියේදී තමයි අනමිස ලෝචන පූජාව කරන්නේ.
මේ අනුමිස ලෝචන පූජාව පිළිබඳ විශේෂයෙන් අපි සඳහන් කරනවා මේ කෘතගුණ සැලකීම පිළිබඳව සඳහන් කිරීමේදී. උන්වහන්සේට ලෞතර බුද්ධත්වය අවබෝධ කර ගැනීම සඳහා යම් උපකාර වුණා වූ ඇසතු බෝධීන් වහන්සේට ප්‍රතිඋපකාර කිරීම වශයෙන් තමයි උන්වහන්සේ ඒ බෝධීන් වහන්සේන් දෙසින් පිටට ගිහින් බෝධීන් වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේගේ නේත්‍ර පූජාවක් සිද්ධ කරනවා. ඒ නේත්‍ර පූජාව තමයි මොකද්ද? ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙස දින 7ක් ඒ දෙස බලා සිටමින් උන්වහන්සේ නේත්‍ර පූජාවක් බෝධි පූජාවක් කරනවා. පින්නදින කවුද මේ පළවෙනිම බෝධි පූජාව කළේ කියලා ඇහුවොත් ඒ දෙන්න තියෙන පිළිතුර තමයි පළවෙනිම බෝධි පූජාව කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ තමයි මා ලෞතර බුද්ධත්වයට පත්වීම සඳහා මට උපකාර කළා වූ මේ බෝධීන් වහන්සේට මා නේත්‍ර පූජාවෙන් උපකාරයක් වෙනවා කියන තමයි උන්වහන්සේ කෘතගුණ සලකමින් ඒ බෝධීන් වහන්සේ දෙස දින 7ක් ඇසිපිය නොහෙලා බලා සිටින්නේ. අපි බෝධීන් වහන්සේ වෙනුවෙන් අපි බෝධි පූජා පවත්වනකොට මෙන්න මේ චේතනාව අපිට ඇති කරගන්න ඕනේ. මොකද්ද චේතනාව? තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේට ලෞතර බුද්ධත්වයේ පිණිස උපකාර කළා වූ ජයශ්‍රී මා බෝධීන් වහන්සේට මම මේ මල් පහන් සුන්දුම් පැන් ගිලම්පස දැහැත් ආදී පූජා කරනවා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයේ ලබන්නට උන්වහන්සේට පිහිට වුණ උපකාර කළා වූ මේ බෝධීන් වහන්සේටයි මම මේ පූජාව තියන්නේ කියන අදහසින් ඒ පූජාවන් තැන්පත් වෙනකොට තැන්පත් කරනකොට අපිට අප්‍රමාණ කුසලයක් ජනිත වෙන අන්න එක තමයි බෝධි පූජාව කියලා කියන්නේ. ඒකෙන් ආශිර්වාදයක් අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපේ බොහෝ බෞද්ධ පින්නතුන් විවිධාකාරයේ ලෞකික ලාභ උපේක්ෂාවන් බලාපොරොත්තු වෙන බෝධීන් වහන්සේ දෙස ළඟට ගිහිල්ලා පුද පූජාවන් පවත්වන ලෞකික බලාපොරොත්තු ලබා ගැනීම සඳහා සියලුම ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරපු තෘෂ්ණාව කිසිදු ආකාරයේ අංශු මාත්‍රයකින්වත් ඉතුරුවක් නැතුව සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කර තණ්හාව නැති කරපු මේ බෝධි මූලයට ගිහිල්ලා අපි ලෞකික දේවල් ප්‍රාර්ථනා කරන එක නිෂ්ඵල කාර්යයක් කියන එක මේ වෙලාවේ තේරුම් ගත යුතුයි. එහෙනම් අපි බෝධි පූජාව තියන්න ඕනි කුමක් සඳහාද? තථාගත බුදුරජාන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ මේ බෝධි මූලයේයි. ඒ බුද්ධත්වයේ ලැබීමට උපකාර කළේ මේ බෝධි මූලයයි. එහෙනම් අපිත් ඒ උපකාරය කරනවා කියන සිමල් පහන් ආදී පූජා කරනකොට අපිට අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ජනිත වෙනවා. මේ විදිහට ඒ දින 7 බුදුරජාන් වහන්සේ ඒ අනිමිස ලෝචන පූජාව සිද්ධ කරලා අවසන් වෙනකොට ඒ කිට්ටු වෙනකොට දෙවියන්ට යම් සැකයක් ඇති වෙන තාම මේ සිද්ධාර්ථ බෝසතාන් වහන්සේ තවම බුද්ධත්වයට පත් වෙලා නැහැ කියන සිතුවිල්ල දෙවියන්ට සැකයක් ඇති වෙනවා. මේ සැකය දුරු කර ගැනීම සඳහා තමා අප ලෞතර තථාගත බුදුරජාන් වහන්සේ රුවන් සක්මනක් මවාගෙන ඒ රුවන් සක්මනේ සක්මන් කරමින් යමා මහ පෙළහැර පෑම කියන මහා ප්‍රාතිහාර්ය සිද්ධ කරන්නේ. දෙවියන්ගේ සැක දුරු කිරීම සඳහා බුදුරජාන් වහන්සේ පළවෙනි යමා මහ පෙළහැර පෑම සිද්ධ කරන්නේ තුන්වෙනි සතියේ රුවන් සක්මනේ සිට කියන කාරණාව පැහැදිලි කරන්න ඕනේ. තතියං චංකමනං සෙට්ටං කියලා කියන්නේ ඒකයි. එතකොට මේ යමා මහ පෙළහැර පෑම කියන එක සිද්ධ කරන්න බෑ කිසිදු ආකාරයේ වෙනත් කිසිම කෙනෙකුට. සරුවත් මහරහතන් වහන්සේලාත් බෑ මේක කරන්න. මේක කරන්නේ මුළු ශරීරයේ ගින්දර හා ජලය පිට කරමින් කරන්නා වූ ක්‍රියාවලිය. දකින කෙනෙකුට පේනවා බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් රෝම කූපයකින් සෑම රෝම කූපයකින්ම ගින්දර හා ජලය පිට වෙනවා. එකට පිට වෙනවා. එකට ගින්දර හා ජලය පිට වෙනවා. හැබැයි මේක දකින කෙනාට මෙහෙම පෙනුනට මේක සිදුවෙන කාර්ය නම් ඒ තථාගත බුදුරජාන් වහන්සේ තේජෝ කසින සමාපත්තියට සමවැදීමෙන් තමයි ඒ කාර්ය සිද්ධ කරන්නේ. තේජෝ කසින සමාපත්තිය කියනකොට ඒ තේජෝ කසින දස කසිනවල තියෙන කසිනයක් තමයි තේජෝ කසිනේ කියලා කියන්නේ. එතකොට මේ තේජෝ කසිනේ ප්‍රථම ධානයේට සමවැදිලා ද්විතිය ධානයේට සමවැදිලා තෘතිය ධානයේට සමවැදිලා චතුර්ථ ධානයෙන් පංචම ධානයට සමවැදිලා තේජෝ කසින සමාපත්තියට සමවැදිලා තමයි රෝම කූපයකින් සෑම රෝම කූපයකින්ම ගින්දර පිට කිරීම සිද්ධ කරනවා. ඒ සමාපත්තියෙන් නිදහස් වෙලා ඒ පංචම ධානයෙන් චතුර්ථ ධානයට, චතුර්ථ ධානයෙන් තෘතිය ධානයට, තෘතිය ධානයෙන් දෙවන ධානයට, දෙවන ධානයෙන් ප්‍රථම ධානයට, ප්‍රථම ධානයෙන් ඒ ධානයෙන් නිදහස් වෙලා නැවත සමවදිනවා ආපෝ කසින සමාපත්තියට. ඒ ආපෝ කසින සමාපත්තියට සම්බන්ධින්නේ කොහොමද? එතනිනුත් ප්‍රථම ධානයට සම්බන්ධලා දෙවන ධානයට, තුන්වෙනි ධානයට,
ඒ වගේම හතරවෙනි ධානයේට පස්වෙනි ධානයේට සමවැදිලා තමයි ආපෝ කසින සමාපත්තියට සමවැදිලායි ජලය පිට කරන්න ඉන්න අනතුරුව. ජලය පිට කරලා ඉන්න අනතුරුව ඒ සමාපත්තියනොත් අඩු වෙලා පස්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට තුන්වෙනි ධානයට දෙවෙනි ධානයට ප්‍රථම ධානයට ඇවිල්ලා තමයි නැවත තේජෝ කසින සමාපත්තියට අර පෙර පරිදිම සමවැදිලා තමයි පංචම ධානයට සමවැදිලා එතනින් තමයි ජීන්දර පිට කරන්නේ. මේක ඉතාමත් ශීඝ්‍රයෙන් සිදුවෙන ක්‍රියාවලියක්. මේ වේගෙන් ශීඝ්‍රයෙන් සිදුවෙනකොට මේ සමාපත්තිය අපි මේ කියන්න යන වෙලාවක්වත් ගත වෙන්නේ නැහැ. එක චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට මේක සිද්ධ වෙලා යනවා. ඒ වේගෙන් සිදුවෙන ක්‍රියාවලිය දකින කෙනෙකුට පේන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේගේ ශරීරයෙන් ගින්දර හා ජල එකට පිට වෙනවා වගේ තමයි පේන්නේ. නමුත් ඒ පිට වෙනවා එකට පේනුනට මේ සමාපatti දෙක මාරු වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ මාරු වීම වේගවත් භාවය නිසා මේ ගින්දර හා ජල එකට පිට වෙනවා පේනවා. මෙන්න මේකට තමයි යමා මහ පෙළහැර පෑම කියලා සිද්ධ කරන්නේ. මේක කිසිදු සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ලෞතර තථාගත බුදුරජාන් වහන්සේ නමකට පමණමයි මේ යමා මහ පෙළහැර පෑම සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර මේ යමා මහ පෙළහැර පෑම අවස්ථා කිහිපයක් සඳහන් වෙනවා. මේ පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත් නුවරට වැඩම කරපු වෙලාවේ ශාක්‍යයන්ගේ මානෙ බින්දනය කිරීම සඳහා උන්වහන්සේ යමා මහ පෙළහැර පෑම සිද්ධ කරනවා. එදා සුද්ධෝදන මහරජුරුවන්ගේ ආරාධනාවෙන් කිඹුල්ලත් නුවරට වැඩම කරපු වෙලාවේ අප තථාගත ලෞතර බුදුරජාන් වහන්සේට ශාක්‍යෝ මාන්න අධික නිසා ඕන් බුදුරජාන් වහන්සේට වඩා වැඩිමල් වයසින් වැඩිමල් කිසි කෙනෙක් වන්දනා කරන්නේ ඊට වයසින් අඩු අය තමයි වන්දනා කරන්නේ. ඒ වෙලාවට ශාක්‍යයන්ගේ මානෙ බිඳීම සඳහා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ යමා මහ පෙළහැර පාම දෙවෙනි අවස්ථාව සිද්ධ කරනවා. ඉන් අනතුරුව සඳහන් වෙනවා එදා ඒ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අර සඳුන් පාත්‍රයක් 이르දියෙන් අරගෙන ඒ සඳුන් පාත්‍රයේ 이르දියෙන් ගිහිලා අරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ 이르දි ප්‍රාතිහාර පාන තහනම් කරනවා. ඒ වෙලාවේ තහනම් කළාට පස්සේ බුදුරජාන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා ශික්ෂාවක් පැනවුවොත් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා කිසිදු ආකාරයකින් මේ ශික්ෂාව බිඳින්නේ නැති බව දැනගත්ත අන්නේ තීර්ථක පිරිස මොකද කරන්නේ? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරජාන් වහන්සේට අභියෝග කරනවා 이르දි ප්‍රාතිහාර පාන. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේ ඒ යමා මහ පෙළහැර පෑමක් 이르දි ප්‍රාතිහාරයක් කරනවා. ඒ වෙලාවේ තමයි බිම්බිසාර මහ රජතුමා ඇවිල්ලා අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේ තහනම් කරපු දෙයක් ඇයි ඔබ වහන්සේ කරන්නේ කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ අහනවා රජතුමනි ඔබගේ උයනේ පළතුරු අනුභව කරන්න පුළුවන් ද හැමෝටම? එහෙම බෑ ස්වාමීනි. එහෙනම් ඔබතුමාට තහනමක් තියනද ඔබගේ උයනේ පළතුරු අනුභව කරන්න? නෑ මට එහෙම තහනමක් නෑ. ආන්න ඒ වගේ තමයි මේ ශාසනයේ මම අනෙක් අය වෙනුවෙන් ශික්ෂාවන් පැනෙව්වට ඒ ඇත්තන්ගේ සංවර වෙනුවෙන් ශික්ෂාවන් පැනෙව්වට මට ඒක කරන්න පුළුවන්කම තියෙනවා කියලා දා ගණ්ඩබ්බ රුක්ක මූලයේ බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පානවා. අඹගසක්කට බුදුරජාණන් වහන්සේ අහවල් දවසේ යමා මහ පෙළහැර පානවා කියන කාරණාව දැනගත්තට පස්සේ තීර්ථකෝ මුළු ඒ ප්‍රදේශයේ තියෙන සියලුම අඹගස් කපනවා. ඒ අඹගස් කැපුවාට පස්සේ බුදුරජාණන් වහන්සේට දැන් මේ යමා මහ පෙළහැර පෑම මේ ප්‍රාතිහාර්ය කරන අඹගහක් නැති වෙයි කියලා හිතාගත්තත් නමුත් උයම් පල්ලා විසින් අඹ ගෙඩියක් අරගෙන බුදුරජාණන් වහන්සේට ඉස්ම යුස පූජා කරලා ඒකේ ගත්ත අඹ ඇටෙන් අඹ පැලයක් හටගෙන 이르දියෙන් සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. එතන ඉඳන් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑම සිද්ධ කරනවා. ඉතින් මේ අවස්ථා තුනක් පිළිබඳව අපි සඳහන් කළේ. ඉතින් මේ විදිහට මේ තුන්වෙනි සතියේදී බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ගේ සැක දුරු කරගන්න ලෞතර බුද්ධත්වයට පත් උනේ නෑ තාම කියන සැකේ දුරු කිරීම සඳහා එදා රුවන් සක්මනක් මවාගෙන බුදුරජාණන් වහන්සේ ඒ යමා මහ පෙළහැර පෑම කියන මහා ප්‍රාතිහාරය සිද්ධ කරනවා. ඒ අවස්ථාවේ දෙවියන්ගේ සැක දුරු වෙනවා. හතරවෙනි සතියේදී බුදුරජාණන් වහන්සේ රුවන් ගේට වැඩම කරනවා. ඒක රතන මණ්ඩපය කියලා කියනවා. දෙවියන් විසින් සකස් කරපු මණ්ඩපයක් කියලා කියන මේ රතන මණ්ඩපය. මෙන්න මේ රතන මණ්ඩපයේට හතරවෙනි සතියේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාම දැන් ඉදිරියේදී අපේ මේ කාලවකවානුව තමයි එළඹෙන්නේ. දැන් මේ වෙසප්පුර 15ක් පොහොය දවසේ ඉඳන් ඔබ ගැනලා බලන්න හතරවෙනි සතියෙන් තමා බුදුහාමුදුරුවෝ මේ රුවන් ගෙට වැඩම කරලා මේ ධර්මයේ සම්මස්රණය කරන්නේ. ඒ කියන්නේ ධර්මයේ මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ. මෙතෙන්දී මා විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න ඕනි. මේ වෙනකන් තථාගත ලෞතර බුදුරජාන් වහන්සේගේ බුදු සිරුරෙන් බුදුරැස් විහිදුනේ නෑ පින්නතුනි. බුද්ධත්වයේ ලැබුවත්
ප්‍රථම සතියේවත් දෙවෙනි සතියේවත් තුන්වෙනි සතියේවත් තථාගත බුදුරජාන් වහන්සේගේ සවනක් ඝන බුද්ධ රශ්මි විහිදීමක් සිද්ධ වුණේ නැහැ. මෙන්න මේ සිදුවීම තමයි විශේෂයෙන්ම ඉස්මතු කරමින් දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ බුදුරජාන් වහන්සේගේ මේ සවනක් ඝන බුද්ධ රශ්මිය විහිදුනේ කොයි ආකාරයටද? කොයි අවස්ථාවේද කියන කාරණාව මෙතෙන්දි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බුදුහාමුදුරෝ අවබෝධ කරගත් වූ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ මෙනෙහි කිරීම සිද්ධ කරන මේ 4 වෙනි සතිය රුවන්ගේ වැඩ සිටිමින්. එතකොට මේ ත්‍රිපිටකය කියලා කියන්නේ විනය පිටකේ, සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ. ඒ වගේම මේකේ දේශනා හැටියට ආනා දේශනාව, ඕහාර දේශනාව, ඒ වගේම පරමත්ත දේශනා කියලා කොටස් 3ක් තියෙනවා. දැන් ආනා දේශනාව කියලා කියන්නේ විනය පිටකේට. ඕහාර දේශනාව කියලා කියන්නේ සූත්‍ර පිටකේට. පරමත්ත දේශනා කියලා කියන්නේ අභිධර්ම පිටකේට. එතන මේවා ධර්ම ස්කන්ධ හැටියට වෙන් කරනවා. දැන් අපි අහලා තියෙන අපේ බණ පොතේ තථාගත බුදුරජාන් වහන්සේ 84000ක් වූ ධර්මස්කන්ධය තමයි ත්‍රිපිටකය තුල තියෙන දේශනා කළේ 84000ක් වූ ධර්මස්කන්ධය කියලා කියනවා. අපි ඒ වෙනින් ওই පහන් පූජා, මල් පූජා එහෙම කරන්නේ ආමිස පූජාන් හැටියට 84000ක් පහන් පූජා ආදී පවත්වන එදා දඹදිව තලයේ ධර්මාසුක අධිරාජ්‍ය 84000ක් විහෙර විහාර ඉදි කළා කියලා කියනවා ධර්මස්කන්ධය වෙන්නේ. මේක ස්කන්ධ වැසිය හැටියට වෙන් කරනවා කොහොමද? විනය පිටකයේ ධර්මස්කන්ධය 21000ක් හැටියටත් සූත්‍රාන්ත පිටකයේ ධර්මස්කන්ධය 21000ක් හැටියටත් ස්කන්ධ හැටියට වෙන් කරනවා. ඒතර විනය පිටකයේ 21000යි සූත්‍රාන්ත පිටකයේ 21000යි ධර්මස්කන්ධය. එතන එකතු කළාම 42000ක් ධර්මස්කන්ධය තියෙනවා. එතන තව 42000ක් තියෙනවා. ඒ 42000ම අභිධර්ම පිටකේ. අන්න බලන්න අභිධර්ම පිටකේ තමයි ධර්මයේ වැඩියෙන්ම තියෙන භාගයක්ම කියන්නේ වැඩි කියන්නේ භාගයක්ම තියෙන අභිධර්ම පිටකේ. දැන් මේ ධර්මයේ තමයි බුදුරජාන් වහන්සේ මෙනෙහි කරන්නේ. මේ කාරණාව දැන් මම පැහැදිලි කරන්නම්. පළවෙනිම තථාගත බුදුරජාන් වහන්සේ විනය පිටකේ මෙනෙහි කරන. දැන් පෙර බුදුරජාන් වහන්සේලා දේශනා කළා මේ විනය. පෙර බුදුරජාන් වහන්සේලා මේ සූත්‍ර ධර්මයන් දේශනා කළා තියෙනවා. සියලුම බුදුරජාන් වහන්සේලා දේශනා කරන සූත්‍ර දේශනාවන් තියෙනවා. දැන් ඔය ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව, මහා සමය සූත්‍ර දේශනාවන් සියලුම බුදුරජාන් වහන්සේලා දේශනා කරන දේශනාවන්. ඒවා මෙනෙහි කරනවා. දැන් විනය පිටකේ ගත්තාම කොටස් 5ක් තියෙනවා. ඒක මෙනෙහි කිරීම පටන් ගන්න. මුලින්ම විනය පිටකේ උන්වහන්සේ මෙනෙහි කරන තථාගත බුදුරජාන් වහන්සේ පරාජිකා පාළිය, චුල්ලවග්ග පාළිය, මහා වග්ග පාළිය, පාචිත්ත පාළිය, පරිවාර පාළිය කියන මේ කොටස් 5 මෙනෙහි කරනවා. දැන් මෙතෙන්දි මේ විනය පිටකේ පාළිය කියලා තමයි කියන්නේ පාළි කියලා තමයි අවසානයේ කියවෙන්නේ. පරාජිකා පාළි, චුල්ලවග්ග පාළි, මහා වග්ග පාළි, පාචිත්ත පාළි, පරිවාර පාළි. මේකේ තියෙන්නේ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාගේ උභය සංඝයාගේ විනය ශික්ෂාවන් පිළිබඳව තමයි මේ විනය පිටකයේ තුල තියෙන. විනය කියලා කියන්නේ මේ භික්ෂු ජීවිතයේ භික්ෂුණී ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක විනය ශික්ෂාවලින් පැහැදිලි කරපු විනය පිටකයේ තමයි ඒ සඳහන් වෙලා තියෙන්නේ. ප්‍රාතිමෝක්ෂ දේශනා ආදී කොටගෙන විනය ශික්ෂාවන් සීලය පිළිබඳව සඳහන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම විනය පිටකය තුල. ඒක ආනාදේශනාව කියලා සඳහන් කරනවා. තථාගත බුදුරජාන් වහන්සේ මේක මෙනෙහි කිරීම සිද්ධ කරනවා. ඊනතර සූත්‍රාන්ත පිටකේ මෙනෙහි කරනවා. දේශනා කරනවා මෙනෙහි කරනවා. දීඝනිකාය දැන් ඒකේ කොටස් 5ක් තියෙන මොනවද? දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය කියලා. ඒක නිකාය හැටියට තමයි සූත්‍ර පිටකේ වෙන් කරලා තියෙන ධර්මස්කන්ධ 21000. ඒතර මේ දීඝනිකාය දීර්ඝ සූත්‍ර, මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම ප්‍රමාණ සූත්‍ර. ඉතින් ওই විදිහට ඒ සූත්‍රාන්ත පිටකේ බුදුරජාන් වහන්සේ මෙනෙහි කිරීම සිද්ධ කරනවා. තාම බුදුරැස් විහිදීම සිද්ධ වුණේ නැහැ. මේ විනය පිටකය සූත්‍රාන්ත පිටකයත් බුදුරජාන් වහන්සේ මෙනෙහි කළා. ඊන අනතුරු මෙනෙහි කරන්න පටන් ගන්නවා අභිධර්ම පිටකේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේක තමයි පරමාර්ථ දේශනාව. අභිධර්මයේ කියන්නේ චිත්ත, චෛසික, රූප, නිබ්බාන කියන 4 පරමාර්ථ ධර්ම. මේ ලෝකයේම පරමාර්ථ ධර්මයන් තියෙනවා. ඒ 4 පරමාර්ථ ධර්මයන් තමයි මේ ලෝකයේම තියෙන පරමාර්ථ ධර්ම. අවසානයේ වෙන් කළ නොහැකි තරමටපත් වෙන ධර්මතාව තමයි පරමාර්ථ කියලා කියන්නේ. ඒ පරමාර්ථ ධර්මයන් පිළිබඳ සාල විග්‍රහයක් තියෙන්නේ මොකේද? අභිධර්ම පිටකය තුළ මේ අභිධර්ම පිටකේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේකේ තියෙන ප්‍රකරණ හැටි ධම්මසංගණි ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, ධාතු කතා ප්‍රකරණේ, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණේ, කතාවතු ප්‍රකරණේ හා යමක ප්‍රකරණේ, ප ဋ ාණ ප්‍රකරණේ කියලා මේ සප්ත ප්‍රකරණයක් තියෙනවා. දැන් විනය පිටකයේ සූත්‍ර පිටකයේ කොටස් 5 තිබ්බට අභිධර්ම පිටකයේ කොටස් 7ක් තියෙනවා. ඒවා ප්‍රකරණ කියලා සඳහන් කරනවා. ඒකට සත්ත ප්‍රකරණේ කියලා තමයි සඳහන් කරන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ මේ ධම්මං සංගණී ප්‍රකරණය මෙනෙහි කරගෙන යනවා.
විභංග ප්‍රකරණය මෙනෙහි කරනවා, ධාතු කතා ප්‍රකරණය මෙනෙහි කරනවා, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය මෙනෙහි කරනවා, කතාවතු ප්‍රකරණය මෙනෙහි කරනවා, යමක ප්‍රකරණය මෙනෙහි කරනවා, ප ဋ ාණක් මහා ප්‍රකරණය මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වැදගත්ම වටිනාම කොටස තියෙන්නේ මේ ධර්මයේ සාරය තියෙන්නේ විශිෂ්ටම ධර්මයේ පරමාර්ථ ධර්මයේ ටික තියෙන්නේ මොකද මේ ප ဋ ාණක් මහා ප්‍රකරණය කියන ධර්මයේ තුල. මේ ගැඹුරුම ගාම්භීරවම ධර්මයේ තියෙන ප ဋ ාණක් ප්‍රකරණය තුල. මේ ධර්මයේ මෙනෙහි කරනකොට ඇති වුණු ප්‍රීතිය කොයිතරම්ද කියනවා නම් මේක උපමාවක් සඳහන් කරනවා. මහා සාගරයේ යොදුන් ගණන් දිග වූ සතුන් ඉන්නවා. මහා සාගරය තුල යොදුන් ගණන් මහා දිගපල්ලින් යුතු සත්වයන් ඉන්නවා. මේ සත්වයන්ට ක්‍රීඩා කරන්න නොගැඹුරු මුහුද හරියන්නේ ගැඹුරු මුහුදයි අවශ්‍යයි. ඒ සතුන් ගැඹුරු මුහුදේ අඩි දහස් ගණන් ගැඹුරු මුහුදේ තමයි ක්‍රීඩා කරන්නේ. ඒ ගැඹුරු සතාට ඉඩහසර තියෙන්නේ ගැඹුරු මුහුදේ ක්‍රීඩා කරන්න. ඒ වගේ මේ මොනවද? මහා සාගරයේ තිමිරි පිංගල කියලා ඔවැනි සතුන් ඉන්නවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන. එවැනි සතුන්ට ක්‍රීඩා කරන මහා ගැඹුරු මුහුද ක්‍රීඩා කරන සුදුසු වගේම එහි තුළ ප්‍රීති වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා. ප ဋ ාණ ප්‍රකරණය මෙනෙහි කරනකොට තථාගත බුදුරජාණන් වහන්සේ ඥාන සම්මස්රණය කරන්න අර ඥාන ක්‍රීඩාවේ දෙනවා වගේ ඥානය සම්මස්රණය කරන බොහෝම පහසු තැනක් බවට පත් වෙනවා. මොනතරම්නම් මේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව තථාගත බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගන්නව ධර්මයේ වටිනාම සාරය තියෙන මේ ප ဋ ාණ ප්‍රකරණේ මෙනෙහි කරලා ඇති වුණා වූ ප්‍රීතිය කොයිතරම්ද කියලා නම් ඒක පිට වෙන්න පටන් ගත්තේ කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේගේ හෘද වස්තු රූපයේ ප්‍රසන්න භාවයටපත් වෙන හෘද වස්තු රූපය කියන හදවත ප්‍රසන්න වෙනවා. හදවත ප්‍රසන්න වෙනකොට ලේ ධාතුව ප්‍රසන්න වෙනවා. මොකද මේ හදවතින් තමයි ලේ ධාතුව පිරිසිදු කරන්නේ. මේ හිත කියන එක කොහෙද තියෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් එimhe හිත කියන එක තියෙන්නේ මේ හදවතේ අඩපතක් පමණ ලේ ධාතුවක් ඇසුරු කරමින්. තවත් කාරණාවක් කියනවා නම් අතීතේ බටහිර වෛද්‍යවරු පැහැදිලි කළා හිත කියන එක තියෙන්නේ මොලේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ 2500කට ඉහතදී දේශනා කළා මේ හිත කියන එක තියෙන්නේ හදවත ඇසුරු කරමින් හදවතේ අඩපතක් පමණ ලේ ධාතුවක් ඇසුරු කරමින් පවතින බව තමයි බුදුහාම දේශනා කළේ. නමුත් බටහිර විද්‍යාඥයෝ පවා වැරදි භාවයටපත් වුණා. ඔවුනුත් නිරුත්තර වුණා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවත් එක්ක. මොකද පසු කාලීනව මේ ලේ ධාතු ඇසුරු කරමින් තමයි හිත පවතිනවා කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. ඒක හොඳම උදාහරණයක් තමයි ඔය පහුගිය කාලවල පවා ඔය වෛද්‍ය විද්‍යාවේදීම හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. සමහර පුද්ගලයන්ගේ මොලේ මැරෙනවා. මොලේ මැරුණාට පස්සේ ඉතින් ඒ පුද්ගලයා ඊට පස්සේ ජීවත් වෙන්නේ නැහැ. හැබැයි මැරිලා නැහැ. මොලේ මැරුණායි කියලා මැරිලා නැහැ. හදවත වැඩ කරනවා. ඒක නම් කොහෙද හිත තියෙන්නේ? එහෙනම් මොලේ වෙන්න බෑ. හිත පාලනය කරන්නේ මොලේ. නමුත් හිත පවතින්නේ හදවත ඇසුරු කරමින්. එතකොට සමහර පුද්ගලයන්ගේ මරණාසන්න මොහොතේදී මොලේ මරණයටපත් වුණාට පස්සේ සමහර අයවැය ගන්නවා. වකුගඩු ආදී කොටගෙන යක්මාවේ කොටස් ඒ වගේ ඒවා ගන්නවා. එතකොට ඒ පුද්ගලයා මැරිලා නැහැ. මරණයටපත් වෙන්න කලින් ගන්න. මොකද හදවත නවතින්න ඕනේ. හදවත අක්‍රිය වෙන්න ඕනේ පුද්ගලයෙක් මරණයටපත් වෙන්න. එහෙනම් හිත කොහෙද තියෙන්නේ? විඥානය කියන ස්වභාවයේ හිත කියන ස්වභාවයේ මනෝ ධාතුව කියන ස්වභාවයේ හදවත ඇසුරු කරමින් පවතින නිසා කෙනෙක් මරණයටපත් වෙනකොට එතනින් විඥානය ඉවත් වෙන්නේ අවසාන මොහොතේ ඒ හදවත ඇසුරු කරමින් තමයි පවතිනවා කියලා ධර්මයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ප්‍රීතිය කොහොමද පිට උනේ? හෘද වස්තු රූපයේ ප්‍රසන්න වෙනකොට ලේ ධාතුව ප්‍රසන්න වෙන්න ගත්තා. ලේ ධාතුව ප්‍රසන්න වෙනකොට මුළු ශරීරයේම ප්‍රභාස්වර තත්ත්වයටපත් වෙලා මුළු ශරීරයේම සවනක් ගන්න බුද්ධ රශ්මිය විහිදෙන්න පටන් ගත්තා. කොහොමද? කේශ ධාතුවේ නිල වර්ණය විහිදෙන්න පටන් ගත්තා. මේ සමෙන් ඒ වගේම ඇස් වලින් උන්වහන්සේගේ කහ වර්ණේ පීත වර්ණේ විහිදෙන්න පටන් ගත්තා. උන්වහන්සේගේ ලේ ධාතුවෙන් ලෝහිත කියන රත් පැහැ විහිදෙන්න පටන් ගත්තා. අස්ති ධාතුන්ගෙන් හා දන්ත ධාතුන්ගෙන් සම 40 දන්ත ධාතුන් වහන්සේලාගෙන් ඕදාත වර්ණය කියන සුදු බුදු රැස් විහිදෙන්න පටන් ගත්තා. මුළු බුද්ධ ශරීරයේම තැඹිලි පැහැ එහෙම නැත්නම් මාඤ්ඤේෂ්ඨ කියන මේ නීල පීත ලෝහිත ඕදාත මාඤ්ඤේෂ්ඨ කියන මේ ශ්‍රවණක් ගන්න බුද්ධ රශ්මිය විහිදෙන්න පටන් ගත්තේ මෙන්න මේ ප ဋ ාණ ධර්මයේ මෙනෙහි කරන කොටයි කියන කාරණාව අපේ බෞද්ධ පින්නතුන් හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට ඇතුවෙච්ච මේ ධර්මයේ පිළිබඳ ප්‍රීතිය පිට උනේ කොහොමද? මේ ප්‍රීතිය පිට උනේ නිකන් නෙමේ මේ සදෙව් දිව්‍ය ලෝක තලයේ දක්වාම මේ මනුස්ස ලෝකෙන් මනුස්ස ලෝකේ චාතුම් මහරජගේ තුසිතේ තාවති යාමේ
පරිනිම්මිත වසවර්ති ආදී දිව්‍ය ලෝක බ්‍රහ්ම බ්‍රහ්මේ බ්‍රහ්ම පාරිසජ්‍ය ආදී කොට අකනිට්ඨකා බ්‍රහ්ම තලයේ දක්වා ඉතින් එහාටත් බුදුරජාණන් වහන්සේගේ මේ මහා සවනක් ගන්න බුද්ධ රශ්මිය විහිදෙන්න පටන් ගත්තා. ප ဋ ාහාර ධර්මයේ මෙනෙහි කිරීමේදී ඇතිවුණු ප්‍රීතිය. දැන් මේ 4 වෙනි සතිය තමයි පින්නතුනේ එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් බුදුරැස් විහිදෙන්න පටන් ගත්තේ. එහෙනම් මේ අභිධර්මයේ කියන්නේ ඊටමත් ගාම්භීර වූ වැදගත් වූ සතර පරමාර්ථ ධර්මයන් යුතු ධර්මයක්. මේ ධර්මය මෙනෙහි කිරීමෙන් තමයි බුදුහාඳුරන්ගේ බුදුරැස් විහිදුනේ. ඒක හොඳට අවබෝධ කරගatu තේරුම් ගatu කාරණාව. යම් යම් අවස්ථාවන් වලදී අපේ දේශකයන් වහන්සේලා අතීතයේ මේ අභිධර්ම පිටකයේ මේක දේශනා කළේ බුදුරජාන් වහන්සේයින් අනතුරු 7 වෙනි වස් කාලේ තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා මාතෘ දිව්‍ය රාජයා අරමුණු කරගෙන තමයි දිව්‍ය ලෝකේ තමයි බුදුහාමුදුර අභිධර්ම දේශනා කළේ. 4 වෙනි සතියේදී බුදුරජාන් වහන්සේ අභිධර්ම පිටකේ මෙනෙහි කළාට ඒක දේශනා කළේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට ලැබලා අවුරුදු 7ක් ගියාට පස්සේ දිව්‍ය ලෝකේ. ඒ කවදද මේ සිදුවීම සිද්ධ වෙන්නේ? මා මුලින් මේ ධර්ම දේශනාවේ සඳහන් කළා අර 3 වෙනි යමා මහ පෙළහැර පෑම සිද්ධ වෙච්ච දවස. ඒ තමයි එදා තීර්ථකයන් দমনය කරන්න ගණ්ඩබ්බ රුක්ක මූලයේදී බුදුරජාන් වහන්සේ යමා මහ පෙළහැර පාලා එතනින් උන්වහන්සේ ඇසලපුර 15ක් පොහොය දවසක තමයි යමා මහ පෙළහැර පාන්නේ 7 වෙනි වස් කාලේ ආරම්භ වෙන දවසේ උන්වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කරනවා වස්වසන්න. ඒ තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කළ වස්වසන 3 මාසයක් පුරාවටම බුදුරජාන් වහන්සේ විජම්බන දේශනාව හිවත් මේ අභිධර්ම දේශනාව දේශනා කරනවා මාතෘ දිව්‍ය රාජ්‍ය අරමුණු කරගෙන. මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ කවුරුත් නෙමෙයි මහා මායා දේවිය. එදා සිද්ධාර්ථ කුමාරෝත්පත්ති සිද්ධ වෙලා දින 7ක් යනකොට අභාවයටපත් වුණ මේ මෞතුමිය උප්පත්තිය ලබන්නේ කොහෙද? තෞතිසා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජයා වශයෙන්. එහෙනම් මේ මාතෘ දිව්‍ය රාජ්‍යයත් අරමුණු කරගෙන එදා සක්‍ර දේවේන්ද්‍රගේ පඬුපුල් අස්න තුල වැඩ ඉඳමින් 3 මාසයක් දින 90ක් කින කාල පරිච්ඡේදය බුදුහාඳුර අභිධර්ම දේශනා කරනවා. මෙතෙන්දි තව කාරණාවක් පැහැදිලි කරලා යුතුයි පින්නතුනි. ඇයි බුදුරජාන් වහන්සේ මේ අභිධර්ම පිටකේ දේශනා කරන දිව්‍ය ලෝකේ තෝරගත්තේ? ඔන්න සමහර අය කරන චෝදනාවක් තමයි මිනිස්යන්ට කරපු දේශනාවක් නෙමෙයි අපිට කරපු දේශනාවක් නෙමෙයි. ඒ නිසා අපිට මේක වැඩක් නැහැ. මේක දේවියන්ටයි දේශනා කළේ බුදුහාමුදුරුවෝ කියන කාරණාව කියනවා. මේකට පිළිතුර තමයි මම මේ අවස්ථාවේ දෙන්නේ. පින්නතර මේ අභිධර්ම දේශනාව කියන එක මේ සූත්‍ර පිටකයේ යම් යම් අවස්ථාවන් වලදී යම් යම් පුද්ගලයන්ට කරන දේශනාවන් තමයි සූත්‍ර පිටකයේ තියෙන්නේ. එක එක ගෘහපතියෝ බ්‍රාහ්මණයෝ දෙවිවරු ආදී කොට නොඑක් පුද්ගලයෝ මුණ ගැහිච්ච අවස්ථාවන් වලදී ඒ දේශනා කරු දේශනාවන් තමයි සූත්‍රාන්ත පිටකයේ තුල තියෙන්නේ. ඒ වගේ විනය පිටකයේ තුල තියෙන ඒ අවස්ථාවන් වලදී විනය ශික්ෂාවන් පනවනවා. ඒ විනය ශික්ෂාවන් තමයි විනය පිටකයේ තුල තියෙන තැන් වලදී බුදුහාමුදුරුවෝ 45 වසක් අවුරුදු 45ක් පමණ කාල පරිච්ඡේදයක් යම් තැන් වලදී ඒ දේශනා කරු දේශනා. කිසිදු ලෞතර බුදුරජාන් වහන්සේ නමක් මේ අභිධර්ම දේශනාව කඩින් කඩ සිද්ධ කරන්නේ නැහැ. තැනින් තැන සිද්ධ කරන්නේ නැහැ. ඒ දේශනාවන් සිද්ධ කරන්නේ කොහොමද? එක දිගට දේශනා කරන දේශනාවක්. පටන් ගත්තොත් අවසන් කළම තමයි නවතින්නේ. එතකොට මේ අභිධර්ම දේශනාව මේ 42000ක් වූ ධර්මස්කන්ධේ පවතින අභිධර්ම දේශනාව ආරම්භ කළොත් අවසන් කරන්න ගත වෙනවා කාලය කොච්චරද? දින 90ක් හෙවත් 3 මාසයක් ගත වෙනවා. එතකොට මේ දින 90ක් හෙවත් 3 මාසයක් එක දිගට මිනිස්සෙක් කවුද මේ දින 90ක් ඉඳගෙන මේ බණ අහන්නේ? එහෙම අහන්න පුළුවන් මිනිස්සෙක් මේ ලෝකේ නැහැ. මොකද දැන් මේකේ බණවර කොච්චර තියෙනවද ගත්තොත් දැන් බණවර කිව්වොත් බණවර තියෙනවා 1432ක් බණවර තියෙනවා. දැන් බණවරක් කියන්නේ බණවරකට තියෙනවා ගාථා 250. බණවරකට තියෙනවා ගාථා 250. ගාථාවක් කියන්නේ අකුරු 32යි. ඒතර එක පදයකට අකුරු 8ක් තියෙනවා. එක පදයකට අකුරු 8ක් තියෙනවා. පද 4ක් ගාථා 1යි. ඒතර මේ ගාථා 250ක් තමයි බණවර 1යි කියන්නේ. එවැනි බණවර 1432ක් තියෙනවා. මේ ටික විස්තර දේශනාව. ඒ කියන්නේ මේවා දිගින් දිගට දේශනා කරන දේශනාවන්. දැන් ඔබ ත්‍රිපිටකයේ ගිහිලා බැලුවොත් විහාරස්ථානයකට ත්‍රිපිටකයේ පොත් ටික බැලුවොත් අඩුම පොත් සංඛ්‍යාවක් තියෙන්නේ කොහෙද? අභිධර්ම පිටකේ. එතකොට අහන්න පුළුවන් මේ පොඩි පොත් ප්‍රමාණයක් නේ තියෙන්නේ. සූත්‍ර පිටකයේ මීට වැඩිය පොත් තියෙනවනේ. එහෙනම් අභිධර්ම පිටකයේ කොහොමද 42000ක් ධර්මස්කන්ධය තියෙන්නේ? ඒකට තියෙන පිළිතුර තමයි මේක පෙය්‍යාලම් වලින් කෙටි කරලා තියෙන්නේ. පෙය්‍යාලම් කියලා කියන්නේ දැන් ඔබ දන්නවා පිරිත් පොත ගත්තත් ওই ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේදී
ඒ පෙය්‍යාලුන් ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනි මිගදායි කියන කොටස නැවත දේශනා කරන තැනදී ඒක නැවත දේශනා කරන්න වෙනකොට පේ කියලා පෙය්‍යාලන් දාලා එතන නවත්තලා තියෙන අර කලින් එකම තමයි එතන දේශනා කරන්න තියෙන්නේ. ආන් ඒ වගේ මේ අභිධර්ම පිටකේ ගොඩාක් පෙය්‍යාලන් වලින් කෙටි කරලා තියෙන නිසා තමයි පොත් ටිකක් තියෙන්නේ. නැත්තම් අභිධර්ම පිටකේ පෙය්‍යාලන් නැතුව ලියන්න ගත්තොත් මේ පොත් 10 ගාණක් ලියන්න වෙනවා. ඉතින් ඒ අනුව ගත්තහම මේ දේශනා කරන්න ගියාම එක දිගට දින 90ක් ගත වෙනවා. මාස 3ක් ගත වෙනවා. ඒතර මිනිස්සයන්ට මේක අහන්න බෑ. එක දිගට 3 මාසයක් ඉඳගෙන. ඒ නිසා දිව්‍ය ලෝකේ ඉඳන් බුදුහාමුදුරු මේක දේශනා කරනවා. දිව්‍ය ලෝකේ දෙවියුන්ට තවුතිසා දිව්‍ය ලෝකේ දෙවියන්ට මේ මනුස්ස ලෝකේ 3 මාසයක් ඉන කාල පරිච්ඡේදය දෙවියන්ට විනාඩි 9ක් 10ක් වගේ කාල පරිච්ඡේදයක් තමයි ගත වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් ලස්සන තුල වැඩ ඉඳමින් 3 මාසයක් පුරාවට මේ අභිධර්ම දේශනාව අවසන් කරනකොට දෙවියන්ට ඒ දිව්‍ය ලෝකෙන් ගත වෙලා තියෙන්නේ විනාඩි 9ක් 10ක් වගේ කාල පරිච්ඡේදයක්. හැබැයි මෙතන තවත් ගැටලුවක් අපිට හිතන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් නේ. බුදුරජාණන් වහන්සේ දෙවියෙක් නෙමෙයිනේ. එහෙනම් බුදුහාමුදුරන්ට 3 මාසයක් බඩගින්නේ කුසගින්න ඉන්න පුළුවන්. දැන් මේ ආහාර ශරීරේ පවත්වා ගන්න ආහාර අවශ්‍යයි, දාණය අවශ්‍යයි. එහෙනම් බුදුහාමුදුර මොකද කරන්නේ? දවසට එක වතාවක් බුදුරජාන් වහන්සේ මේ පඬුපුල් ලස්සනේ නැගිටිනවා. හැබැයි නැගිටින්නේ නිකන් නෙමේ, නිර්මිත බුදුරුවක් එතන මවනවා. නිර්මිත බුදුරුව එතන මවලා එතන ඒ ඊතුරු ධර්ම දේශනා බුදුහාමුදුරුවෝ නැති සුළු කාලෙට ඒ ධර්මය ඒ බුදුරජාන් වහන්සේට දේශනා කරන අදිෂ්ඨාන කළා. තථාගත බුදුරජාන් වහන්සේ දන් වැළඳීම සඳහා උතුරු කුරු දිවයිනේ අනවතත්ත කියන විල ළඟට වැඩම කරනවා. උතුරු කුරු දිවයිනේ අනවතත්ත විල ළඟට වැඩම කළා. එතෙන්දී දානි වළඳනවා. ඒ දානි වළඳන වෙලාවේදී දානිත් පිළිගන්නනේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ එතෙන්ට වැඩම කරනවා. සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබූ උතුමා. සරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවති නිසා පැය 24 කියන්නේ දවසක් දේශනා කළානේ ඉන්නේ මේ. ඒ දවසක් දේශනා කරු ධර්මයේ මාතෘකා ටික විතරක් සරියුත් මහරහතන් වහන්සේට අභිධර්ම පිටකේ මාතෘකා ටික විතරක් දේශනා කරනවා. ඒ දවස් දේශනා කරපු ඒ මාතෘකා ටික කියනකොටම සරියුත් මහරහතන් වහන්සේ ඊටු ටික වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මාතෘකා ටික පස්සේ සරියුත් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේගේ ශිෂ්‍යයන් 500කට උගන්වනවා. විස්තරාත්මක උගන්වනවා. රහතන් වහන්සේලා 500 නමකට මේ ධර්මය උගන්වනවා. ඒ උගන්වපු 500 නමකින් ආපු අභිධර්ම පිටකේ තමයි අදටත් අපිට තියෙන්නේ. එහෙනම් සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් තමයි අපිට මේ අභිධර්ම පිටකේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් නැවතත් බුදුරජාන් වහන්සේ ආපහු අර පණුපුල් ආසනයට වැඩම කළා. නැවතත් ධර්ම දේශනා කරනවා. ආයි පහෝදා දාන වෙලාවට උතුරු කුරු දිවයිනේ අනුමතත්ව විල ළඟට වැඩම කරනවා. එතෙන්දිත් මේ මාතෘකා ටික විතරක් දේශනා කරනවා. අර නිර්මිත බුදුරුව සමහර දෙවිවරු දන්නේ නැහැ බුදුහාමුදුරුව මෙතන නැහැ කියලා. මේ බුදුහාමුදුරුවමයි ඉන්නේ කියලා සමහර දෙවිවරු හිතාන් ඉන්නවා. සමහර දෙවිවරු නම් දන්නවා බුදුහාමුදුරුව මෙතන නැහැ කියලා. මේ විදිහට 3 මාසයක් බුදුරජාණන් වහන්සේ මේ අභිධර්ම දේශනා කරලා මාතෘ දිව්‍ය රාජ්‍ය ඇතුළු දෙවියන් ලක්ෂ කෝටි ගාණක් නිවන් දකින්නවා. දැන් තවත් කාරණාවක් මා කාලේ වකවානුට අනුව පැහැදිලි කරන්නම්. දැන් බුදුහාමුදුරුවගේ වාක් ශක්තිය මීට වැඩි ඉහළයි අපිට වැඩිය. ඒ කොහොමද? දැන් සාමාන්‍ය අපි බුද්ධෝ කියන ගත වෙන කාල පරිච්ඡේදයේදී ආනන්ද හාමුදුරන්ට 8 පාරක් බුද්ධෝ කියන්න පුළුවන්කම තියෙනවා. අපි එක පාරක් බුද්ධෝ කියනකොට ආනන්ද හාමුදුර 8 වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්. ආනන්ද හාමුදුර එක වතාවක් බුද්ධෝ කියනකොට බුදුරජාන් වහන්සේට 16 වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්කම තියෙනවා. නැවතත් මම කිව්වොත් සාමාන්‍ය කෙනෙකුට එක වතාවක් බුද්ධෝ කියනකොට ආනන්ද හාමුදුර 8 වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්. ආනන්ද හාමුදුර එක වතාවක් බුද්ධෝ කියනකොට බුදුරජාන් වහන්සේට 16 වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක් එක වතාවක් බුද්ධෝ කියනකොට තථාගත බුදුරජාන් වහන්සේට බුද්ධෝ කියන්න පුළුවන් 128 වතාවක් බුද්ධෝ කියන්න පුළුවන්. ඒ තරම් වාක් ශක්තිය ඉහළයි. සොරතන්තුරු කතා කිරීමේදී පැටලීමක් නැහැ. ගලාගෙන යෑමක් තියෙනවා. බුදුරජාන් වහන්සේගේ දේශනා විලාසයේ. ඒ තරම් ඉහළ දේශනා විලාසයක් තථාගත බුදුරජාන් වහන්සේගෙන් තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ගේ හිතක් පහළ වෙලා චිත්ත වීතියක් නේ. හිතක් කියන්නේ චිත්ත වීතියක්. චිත්තක්ෂණ 17ක් ගියාම තමයි චිත්ත වීතියක් කියන්නේ. ඒක තමයි හිතක් පහළ වෙනවා කියන්නේ. ඒ හිතක් පහළලා ඉවර වෙනවා ඊළඟ හිත පහළ වෙන්න භවාංග සිත් පෙළක් යනවා. භවාංග සිත් 1000 ගාණක් යනවා. භවාංග සිත් 1100 වගේ භවාංග සිත් පෙළක් ගිහලා තමයි ඊළඟ සිත ආරම්භ වෙන්නේ. මේක සාමාන්‍ය ගැඹුරු කාරණාවක්. අභිධර්ම එහෙම දන්න අය මේක සාමාන්‍ය දන්නවා. ඒතර අපි සාමාන්‍ය පුද්ගලයෙක්ට හිතක් පහළ වෙලා ඒ හිත නිරුද්ධ වෙලා ඊළඟ හිත පහළට භවාංග සිත් ගණනාවක් 10 ගාණක් පහළ වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ නමකට
එක හිතක් පහළ වෙලා ඊළඟ හිත පහළ වෙන අතරද භවාංග සිත් දෙකයි ගත වෙන්නේ. භවාංග සිත් දෙකයි පහළ වෙන්නේ. එහෙනම් වචන අතර සිත් අතර පරතරයත් කොහොම අඩුයි. ඒ නිසා ඊටමත් වේගෙන් මේ දේශනාව කරන්න පුළුවන්කම තියෙනවා. මේ දේශනාව කළ බුදුරජාන් වහන්සේ මනුලොවට වැඩම කරන්නේ මහා ප්‍රාතිහාරයක් පාමින්. මේ පිනතුන් කවුරුත් දන්නවා දේවාරෝණ මහා ප්‍රාතිහාරය කියලා. රන් ඉනිමගකින් බුදුරජාන් වහන්සේ දිව්‍ය ලෝකේ දන් සංකස්ස නුවරට වැඩම කරන්නේ දා අභිධර්ම දේශනාව කළ අවසන් වෙලා. ඒ දේශනාව අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ රන් ඉනිමගින් දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකෙට එනකොට මනුස්සෝ කඳවුරු බැඳගෙන හිටියා. දහස් සංඛ්‍යාත පිරිසක් සංකස්ස නුවර බුදුහාමුදුරුවෝ මේ වඩින මහා ප්‍රාතිහාර දේවාරෝණ ප්‍රාතිහාරය බලන්න. මේක තමයි හතරවෙනි අවස්ථාව බුදුහාමුදුරන්ගේ ප්‍රාතිහාරය දකින්න. ඒ වෙලාවේ බොහෝ පිරිසක් බුදුව ප්‍රාර්ථනා කළා. බුද්ධ ස්වභාව බුද්ධ බලය දැකලා බොහෝ පිරිසක් අනේ මමත් බුදු වෙනවා අනේ මමත් බුදු වෙනවා කියලා බුදුව ප්‍රාර්ථනා කළායි කියලා සඳහන් වෙනවා. වප්පුර 15ක් පොහොය දවස වගේ දවසක තමයි ඒ බුදුරජාන් වහන්සේ වැඩම කරන්නේ වස් පවාරණය කළා. ඒ මනුලොවට වැඩම කරන දිව්‍ය ලෝකේ වස් කාලේ ගත කරලා 3 මාසෙම. එතකොට ඒ වෙලාවේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ නීති විවරණ ගන්නවා කියලා එහෙම සඳහන් වෙන්නේ. ඉතින් ඔය සංකස්ස නුවර යන අය දඹදිව වන්දනාව යන අය එහෙම දකින්නවා ඒ ස්ථානේ. ඉතින් මේ දේශනාවේ මට කාල වකවානුව නැහැ මීට වැඩි දේශනා කරන්න. මේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරු ගාම්භීර ධර්මයේ 4 වෙනි සතියේ අභිධර්ම පිටකයේ සම්මස්රණය කළා, මෙනෙහි කළා. ඒකෙන් බුදු රැස් විහිදුනා. බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස් කාලේ දිව්‍ය ලෝකයට වැඩම කළා. මේ අභිධර්ම දේශනා කළ මාතෘ දිව්‍ය රාජ්‍යය ඇතුළු දෙවියන් බොහෝ සංඛ්‍යාවක් සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගාම්භීර ධර්මයේ වැඩිම හරියක් තියෙන මේ අභිධර්ම පිටකයේ කියන පිළිබඳ මන අවබෝධයක් අපි ඇති කරගෙන ඒක 4 පරමාර්ථ ධර්මයන් තියෙන්නේ. හරියට පිනක් කරන්නේ කොහොමද? අකුසලයේ කියන්නේ මොකද්ද කියන එක හරියට අවබෝධ කරගන්න ඔබ චිත්තචෛතසික රූප නිබ්බාන 4 පරමාර්ථ ධර්මයන් යුතු අභිධර්මයේ යම් ප්‍රමාණයක් ඉගෙන ගැනීම ඉතාමත් වැදගත් කියන කාරණා මේ වෙලාවේ මතක් කරමින් මේ ධර්ම දේශනාව අපි අවසන් කරනවා. මේ ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් ඔබ හැම දිනාටම තුන් අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා. මේ ධර්මයේ බලය හේතු කොටගෙන විශේෂයෙන් මේ වෙනකොට ලෝකේ පුරා පැතිර යන මේ කොරෝනා වෛරසයේ වසංගතයේ ඉක්මනටම ඉවර වෙලා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය අත්පත් වේවා. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව අත්පත් වේවා කියන ආශිර්වාදයක් කරමින් අපේ පින් අනුමෝදන් කිරීම සඳහා යොමු වෙනවා මේ මොහොතේ. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. 2020 මැයි 27 වන දිනට යෙදෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් ව්‍යාපෘති කළමනාකාර සිරිල් සැම්සන් සමරසිංහ මහත්මයාගේ 74 වන උපන්දිනයටත් 2020 මැයි 4 වෙනි දින යෙදුණු සුකිසු රශ්මින් සමරසිංහ චුටි මුණුබුරාගේ 6 වෙනි උපන්දිනය සිහිපත් කරමින් ඔවුන් දෙදෙනාටම තුරුවන්ගේ ආශිර්වාදය පැතීමට ඔවුන් දෙදෙනා ඇතුළුව චන්දිම තරංගා සමුද්‍ර රසංගා විදුෂි තිසරු කමනී යන පවුලේ සියලුම සමාජිකාවන්ටත් තමන්ටත් සිත ප්‍රාර්ථනා කිරීම උදෙසාත් දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට ගුරු මව්පියවරුන්ට නෑහිත මිතුරන්ට බව ගමන සුවපත් වීම සඳහා පින් අනුමෝදන් කිරීම සඳහාත් මේ වසංගතයෙන් රට බේරා ගැනීමට අතහිත දෙන සීලුම උතුම් මිනිසුන් සියලු දෙනාට සිත පැතීමට ධර්ම ශ්‍රාවක පින්නතුන් ඇතුළු තමන් සෑම දිනාටමත් උතුම් නිර්වාණ අවබෝධයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ අහුන්ගල්ලේ විජයලක්ෂ්මී මෙන්ඩිස් විශ්‍රාමික ගුරු මහත්මිය විසින්. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ 2016 මැයි 25 වන දින පරලෝ සැපත් කරුණාදාස ජයසිංහ ස්වාම්පුරුෂයාට පින් අනුමෝදන් කිරීමට KAT පෙරේරා, KA අගෝනිස් පෙරේරා, TO පෙරේරා, පෑනිස් ජයසිංහ, එමලිස් හාමිහිට්ටිආරච්චි, ප්‍රේමදාස වටගල යන අයට පින් අනුමෝදන් කිරීමට LH බෙනුර යසිත්රු, LH ඔසදු සන්දිලු, අයමි දනුල්යා යන දූදරුවන්ට සහ පවුලේ සියලු දෙනාට සෙත් පැතීමට දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා. වලගෙදර කොස්ගහදෙනිය ජයසෙවණී පදිංචි KA ප්‍රේමලතා රන්සීලී පෙරේරා මහත්මිය. වසර 46කට පෙර මියගිය ට්වින්කල් අලුත්ගේ පියාණන්ට සහ වසර 7කට පෙර මියගිය තිලිනා අදුරුපොළ ඥාති සොහිරය ඇතුළු මියගිය සිළු ගුරුවර ඥාති හිත මිත්‍රාදීන්ට සසර ගමන සුවපත් වේවායි පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව වෙසෙන දේසි කුලතුංග මෑණියන් ප්‍රමුඛ සිළු ගුරු මහත්මීන්ට නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට සොවින්දි මිතුන් ඇතුළු සීළු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ අනාගතයේ සාර්ථක වීම පිණිස ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට දේශිකයන්න් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට
සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා වාද්දුව මොල්ලිකොඩ පිරිවෙන පාර සොවින්ද නිවසේ විශාඛා කුමුදුනී අලුත්ගේ මහත්මිය. කේ.වී. ලිලිලෝනා මහත්මියගේ 92 වන ජන්මදිනය නිමිත්තෙන් එම මහත්මියට නිදුක් නිරෝගී සුවය සහ තුරුණන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට මේගේ ස්වාමිපුරුෂයා වූ ඩී.ජී. එලියස් සිඤ්ඤෝ මහතාට සහ මේගේ දිනේ හා පුතුණුවන් වන ඩී.ජී. සෝමාවතී මහත්මිය, ඩී.ජී. කරුණාරත්න මහතා ඇතුළු දෙපාර්ශ්වයේම මේගේ සිළු නෑහිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් සමට සෙත් පැතීමට දායකත්වයෙන් කටයුතු කරන්නේ රුවන්වැල්ල ඉහළ මොරාවත්ත මංචනාවත්ත පාර පදිංචි කේ.වී. ලිලිනෝනා මහත්මිය. මැයි මාස 25 වන දිනට 85 වන උපන්දිනයේ යෙදුන 2013 ජූලි මාස 24 වන දින පරලෝ සැපත් දූනගහ අංක 50D නිවසේ විසූ UK සුගතදාස මහත්මයාට දයාබර ස්වාමිපුරුෂයාට ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමට ඉඳුරුවේ මුල්ලේගොඩ විසූ UK ගිරිගෝරිස් අප්පුහාමි සහ නෝනහාමි රණවක මතුගම ඕවිටිගල විසූ පුංචි සිඤ්ඤෝ බ්‍රාහ්මණ හා UA කරලයින් නෝනා මව්පියවරුන්ටත් පරලෝසපත් සහෝදර සහෝදරයන් ඇතුළු සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන්ට ගුරු දෙගුරුන්ට උතුම් නිර්වාණ සුවය පැතීමට කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ වාසය කරන උසස් අධ්‍යාපනය හදාරන දූදරු මුණුපුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ මාස 10 වන දිනට තෙවසරක් සපිරෙන සෙනලි මිනිබිරියටත් සිව්මස් වියති යෂ්මී කුඩා මිනිබිරියටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට දායකත්වයෙන් කටයුතු කරන්නේ දූනගහ කොළඹ පාර අංක 50D නිවසේ දී සෝමා සුගතදාස කමල් රංජිත් මනෝරි මනෝජා ඇතුළු දූදරු පිරිස. මැයි 8 වන දිනට වසර 31ක් ගතවන කිරිවත්තේ අමරකෝන් පියාණන්ට අතට වසර 10ක් සපිරෙන මුතුමැණිකේ මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට සුමිත්‍රා ගුණසේකර අක්කාට නාරාහෙම්පිට ශීලා සුබසිංහ මෑණියන්ට පියාණන්ට මීගේ අක්කලා අයියලා නෝනා අක්කාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට රෝගීව පසුවන අක්කලා අයියලාට සුනිල් මිලාන් නදීෂා සඳමාලි චන්දන දරුවන්ට මනුගී මෙතුල කුමලි අදිති මුණුබුරු මිනිබිරියන්ට නිරෝගී සුවය පැතීමට දායකත්වයෙන් කටයුතු කරනවා බදුල්ල එළදළුව පාර අංක 24න් 2 නිවසේ ගුණවතී අමරකෝන් මහත්මිය. කමනී ගලප්පත්ති වන තමන්ගේ 1999 මැයි 25 වන දින පරලෝ සැපත් පියාණන්ට පී.ජී. සිරිපාල ගලප්පත්ති මහත්මයාට පින් අනුමෝදන් කිරීමට තම ස්වාමියාගේ පියාණන් වන 2014 මැයි 9 වන දින පරලෝ සැපත් එච්.ජී. සිරිසේන මහතාට මෑණියන් වන පරලෝ සැපත් ඩී. සුභද්‍රා විජේසිංහ මහත්මියට පරලෝ සැපත් සොහයුරා එච්.ජී. රංජිත් මහතාට දෙපාර්ශ්වයේ මියගිය සිළුම් ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයෙන් කටයුතු කරන්නේ බොරලන්ද වැලිමඩ පාර පදිංචි පී.ජී. කමනි ගලප්පත්ති මහත්මිය. නුගේගොඩ පාගොඩ දේවාල පටුමග අංක 41 නිවසේ විසූ පරලෝ සැපත් එම්.ඒ.ජේ. පෙරේරා පියාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා දූදරුවන් ඇතුළු පවුලේ සිළු දෙනා. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. ඒ නම් සඳහන් කරන්නට යෙදුණු මිය පරලෝකියා වූ සියලු ඥාතීන්ට මේ මොහොතේ ධර්ම ශ්‍රවණානිසංසයේ පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව වාසය කරන ඒ වගේ උපන් දිනේ සමරන හැම දිනාටම තුරුණුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සිද්ධ කරගත්ත මහා ධර්ම දානමේ කුසල ශක්තිය බලයෙන් ඒ නම් සඳහන් කළා වූ හැම දිනාටමත් පවුලේ හැම දිනාටමත් උතුම් තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා. මිය පරලෝකියා වූ ඥාතිගේ සංසාර ගමන සැපවත් වේවා, යහපත් වේවා. ඒ වගේම මේ පවතිනා වූ රෝග පීඩා තත්ත්වයේ ව්‍යසනයේ ඊතා ඉක්මනින් දුර වෙලා සියලු ලෝක වාසීන් සුවපත් භාවයටපත් වේවා කියන ප්‍රාර්ථනාවත් අපි ඇති කරෙමින් අපි මේ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව දෙවියන්ගෙත් පිහිට ආරක්ෂා ආශිර්වාදේ රැකවරණ බලය හැම දිනාටම සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාවකං තී. තිසරණ පංචශීලයේ සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ හැම දිනාටම උතුම් අමාම නිර්වාණ සුවයමත් වේවා. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ
හංවැල්ල දිද්දෙනිය ඓතිහාසික කොළන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනාධිකාරී අතිපූජ්‍ය දිද්දෙනියේ විමල සංඝ නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වයේ ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.